නමස්කාරය කියන පන්සිල් ගන්නට. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मस्सवන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අපේ ශ්‍රද්ධාවත් වී සුරංජි මහත්මාණන් තමන්ගේ කල්යාණ මිත්‍රයෙකුත් සමග අද කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයට පැමිණිලා සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට. ඔබතුමා මේ උතුම් පින්කම සිද්ධ කරන මූලික අරමුණ ග්‍රේස්ලින් ආදරණීය පුංචි අම්මට පින් අනුමෝදන් කරන්නටත්, සුමනදාස ආදරණීය බාප්පට පින් අනුමෝදන් කරන්නටත්, ඒ දෙපළ මිය ගිහිල්ලා කාලයක් ගත වුණත් ඒ දෙදෙනාගේ ගුණ සිහිපත් කරලා විශේෂයෙන්ම ඒ දෙන්නට පින් අනුමෝදන් කරන්නට, ඒ දෙන්නට වාසනාවන්ත ආත්ම භාවයක් ලැබේවා කියන ප්‍රාර්ථනාව, සිටින ආත්ම භාවයක ඒ දෙදෙනාම නිදුක් නිරෝගී සුවපත් වාසනාවන්ත තත්වයට පත්වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව තමයි මූලිකව මේ උතුම් පින්කම කරන්නේ. ඊට අමතරව ඔබතුමාගෙත් නෝනගෙත් ආදරණීය මෑණියන් වහන්සේලා දෙපළ ජීවත්ව ඉන්නවා. එම්.ඒ. තෙරේසා මාතාවත් K.H.A. ප්‍රේමවති මාතාවත්. ඒ දෙන්නට ආශිර්වාද කරන්නට මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. තාත්තලා දෙන්නත් නැති වෙලා තියෙන්නේ. නමුත් ඒ සියලු පොදුවේ පින් දෙමින් සේසේම ග්‍රේස්ලින් පුංචි අම්මටත් සුමනදාස බාප්පටත් පින්වත් වේවා කියන උදාර චේතනාවෙන් මෙතෙන් පටන් ඔබ හැම කෙනෙක්ම මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ.
අද බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත් සජීවීව අපේ බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ මේ දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඔබතුමා අපේ සේනාසනයේ කැපකරු ශ්‍රද්ධාවන්ත දායක මහත්මයෙක්. සේනාසනයේ සීල භාවනා වැඩසටහන් වලට බොහෝම ශ්‍රද්ධාවෙන් පැමිණිලා සීල භාවනා කටයුතු වල නියැලෙනවා විතරක් නෙමෙයි, සේනාසනයේ කෙරෙන පොදු කටයුතු වලට සංවර්ධන කටයුතු, ඒ වගේම එය පවත්වාගෙන යන්න කරන කටයුතු වලට බොහොම ශ්‍රද්ධාවෙන් දායක වෙනවා. ඉතින් අපි සතුටු වෙනවා අද මේ පින්කම සිද්ධ කරලා දෙන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව. අද මේ දේශනාවේදී අපි සාකච්ඡා කරන්නේ කෙලස් 1500 කියලා පොතක් තියෙනවා. අහලා තියෙනුනේ රේරුකාණේ හාමුදුරුවෝනේ, චන්දවිමල සායනහන්සේ. උන්වහන්සේ ලියපු වටින ධර්ම ග්‍රන්ථයක්. කෙලස් 1500. ඉතින් මේ ධර්ම ග්‍රන්ථයේ තිබෙන වටින ධර්ම කාරණා තමයි අපි එකින් එක මේ කාලේ සාකච්ඡා කරන්නේ. ඉතින් අද දවසෙත් අපි වේලාව අනුව එක ධර්ම කරුණක් හෝ ධර්ම කරුණු දෙකක් සාකච්ඡාවට ලක් කරනවා ඔබත් එක්ක මේ හෝරාවක කාල පරිච්ඡේදය තුළ. මේ කෙලස් 1500 කියන ග්‍රන්ථය ගත්තොතින් එය තථාගතයන් වහන්සේගේ මුල් බුදු සමයේන සූත්‍ර දේශනාවල අන්තර්ගත විශේෂයෙන්ම අභිධර්මය පදනම් කරගත්ත තාම අපූර්ව ධර්ම විවරණ ග්‍රන්ථයක්. ද්විතීක මූලාශ්‍රය. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කරුණ රේරුකාණේ චන්දවිමල සායනහන්සේ තාම ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් වෙන ආකාරයට ඒක විස්තර කරලා තියෙනවා. අපි මේ දිනවල ඒක සාකච්ඡා කරන්නේ මොකද අපේ ආධ්‍යාත්මය පිළිබඳ, අපේ මනස පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් අපිට තියෙන එක අතිශයින්ම වැදගත්. තමන්ගේ හිත කියව ගන්න පුළුවන් නම් තමන්ගේ හිත තමන්ට විග්‍රහ කරගන්න පුළුවන් නම් ඒක සුවිශේෂී. එවැනි කෙනෙකුට තමයි තමන් දිනන්නත් පුළුවන්, ලෝකය දිනන්නත් පුළුවන්. අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ අනුන්ගේ හිත් කියවන්න. අනුන්ගේ හිත් කියවගන්න, අනුන්ගේ හිත් තේරුම් ගන්නට අපේ යොදලා තියෙන වෙලාවෙන් අල්පයක් හරි අපේ හිත කියව ගන්නට, අපේ හිත විග්‍රහ කරගන්න, අපේ හිතේ රටාවන් රිද්මයන් අඳුන ගන්න අපි වෙන් කරා නම් ඇත්තටම අපි සතුටින් ඉන්නවා මීට වඩා මේ ලෝකේ. අපි සැනසille ජීවත් වෙනවා මේ ලෝකේ. ඒ විතරක් නෙමෙයි, අපේ පරලෝක වශයෙන් ගත්තොත් අපේ භව ගමන නිමාවටම පත් කරන්නට අපට මහත් උපකාරයක් වෙනවා අපිට අපි ගැන තියෙන කියවීම. ඉතින් අපේ මනසේ පවතින රිද්මයන්, රටාවන්, ස්වරූපයන් තමයි මේ ධර්ම ග්‍රන්ථය තුළ සාකච්ඡා කරලා තියෙන්නේ. අද කතා කරන්නේ පරිවාර මදෝ. අපිට එක මත් ගති ඇති වෙනවා. දැන් තරුණ කාලේ යොබ්බන මත ඇති වෙන්නේ නේ. තරුණ කමට ඇඟේ හයියට එහෙම අපිට ඇති වෙනවා මත් ගතියක්. අපිට ඕන එකක් කරන්න පුළුවන්, මට පුළුවන් ඕන එකක් කරන්න, මට බැරි මොනවද එහෙම හිතෙනවනේ. එතකොට මේ පරිවාර මත කියලා කියන්නේ පිරිවර ඉන්න නිසා, තමන්ට පිරිවර ඉන්න නිසා සෙස්සම් පහත් කොට තමන්ව උසස් කරගන්නට හිතෙන මානසිකත්වය. දැන් අපි දකිනවනේ ගොඩාක් ළමයි ඉන්නවා, යාළුවෝ ගොඩක් ඒගොල්ලොත් එක්ක ඉන්න වෙලාවට නිකන් පාරේ ඇවිදින්නෙත් අමුතු විදියට දැකලා තියෙන්නේ. ඒ වගේම සමහරු අපි දැකලා තියෙනවා මේ මට කවුරුත් නෑ යාළුවෝ කියලා, මට කාත් කවුරුත් නෑ කියලා හරි මේ පීඩාවෙන්
හීනමානෙන් වගේ අසහනෙන් වගේ ඉන්නවා. ඔය දෙකම මනුස්ස సంతානයක ඇතිවෙන සිතුවිලි. ඔය දෙකම මනුස්ස సంతානයක ඇතිවෙන සිතුවිලි. ඔය දෙකම ඇතිවෙන. පිරිවර ගොඩාක් ඉන්න කෙනාට මත්ගතියක් ඇති වෙනවා. මට ගොඩක් මිනිස්සු ඉන්නවා. මට ගොඩක් අය ඉන්නවා කියලා. හැබැයි සමහරුන්ට අල්ප පිරිසක් හිටියොත් කවුරුක්වත් එයා වැඩි එයත් එක්ක කතා කරන්න කැමති නැත්තම් හෝ ඇසුරු කරන්න කැමති නැත්තම් හීනමානයක් ඇති වෙනවා. මට කවුරුත් නැහැ. මට කවුරුත් කැමති නැහැ. මට කවුරුත් ආදරේ නැහැ. ඔය දෙකම නරකයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔය ඇති කරගනු ලබන සිතුවිලි දෙකම අපිට යහපතක් නෙමෙයි සිද්ධ කරන්නේ අපිට අයහපතක් කියලා. යහපතක් නෙමෙයි. අයහපතක් සිද්ධ කරන්නේ. මොකද පිරිවර ඉන්නවා කියන සිතුවිල්ලෙන් උමතු වෙන අය තමන්ගේ පිරිවර ශක්තිය ගැන ඇතිවෙන මේ තමන් එක්ක ඉන්න මහා පරිවාර සම්පත්තිය ගැන ඇතිවෙන අනවශ්‍ය විශ්වාසය එක්ක ඕවර් කොන්ෆිඩන්ස් කියන තැනට එනවා. ඕනවටත් වඩා ලොකු විශ්වාසයක් හදාගන්නවා තමන් ගැන. මම දකිනවා මේ කාලේ මේ එක ඒවා මිනිස්සු කෝල් කර දානවනේ නේද? එක මම දැක්කා එක මිනිස්සෙක් කියනවානේ මට පුළුවන් සිංහල ඡන්ද අරන් දෙන්න ඔක්කොම ටික වගේ. එහෙම මිනිස්සු කියන අය ඉන්නවා නේද? මම කල්පනා කරනවා මේ මිනිස්සු Tamanට කොච්චර රැවටිලාද ඉන්නේ කියලා. තමන්ට කොච්චර රැවටිලාද? එතකොට ඒ වගේ දේවල් සමාජයේ ඕන තරම් මිනිස්සුන්ගේ මේ මුවින් කියවෙනවා. අපි දැකලා තියෙනවානේ. ඒක ඕන කෙනෙකුට මට ඔබට අපි ඕන කෙනෙකුටම වෙන්න පුළුවන් එකක් තමයි මේ අපි වටා යම් තිරිසක් ඉන්නකොට අපිට හිතෙනවා මේ ඔක්කොම මේගොල්ලෝ තමයි කියලා. දැන් අපි වටා 500ක් ඉන්නවා කියමුකෝ. ඔය 500 ඉඳන් අපි කියන එකට එහෙයි ගගා මතුරන්න පටන් ගත්තොත් එහෙම අපි කියන එකක් ඕන එකක් අහා කිව්වොත් එහෙම වෙන්නේ. එතකොට අපි කියන්නේ සිහින් හොඳ හරි දෙයකට එහෙයි කිව්වට කමන්නේ 5000ක් හරි ලක්ෂයක් හරි දෙයට එහෙයි කියන්න ඕනනේ. හරි දෙයට හරි කියන්න ඕන, සාදු කියන්න ඕන හරි දෙයට. හැබැයි කියන ඕනම එකකට හරි ඒක හරියට හරි කියලා එහෙම කියන අය අපි වටා 500ක් වේවා 10ක් වේවා අපි වටා ඉන්නකොට අපිටම රැවටෙන්න එක වෙලාවකදී පටන් ගන්නවා මං කියන ඕනම එකක් හරි එකක් කියලා. මගේ ඕනම හැසිරීමක් හරි නිවැරදි හැසිරීමක් කියලා. මට මේ ඇති වෙන සිතුවිලි මේ කවුරුත් අනුමත කරනවා. ඔක ගොඩක් YouTube channel කරගෙන යනකොට Facebook මේ ලොකු page කරගෙන යනකොට එනවා එහෙම ඕවර් කොන්ෆිඩන්ස් එකක්. මොකද මේ තමන් පෝස්ට් එකක් දැම්මම වැටෙන ලයික් ප්‍රමාණය, views ප්‍රමාණය, ඒක ෂෙයා කරලා තියෙන ප්‍රමාණය, ඕවා මත ඔළුවට එන්න පුළුවන් මම කියන ඕනි එකක් මිනිස්සු දැන් අහන තැන තියෙන. මට පුළුවන් දැන් ලංකාවම හසුරුවන්න වගේ. කවදාකත් අපි ඒ මුලාවට වැටෙන්න හොඳ නැහැ. දැන් මේ බුදු පුතුන් එකේ ඉන්න 18,000කට වැඩි මිනිස්සු මේ page එකේ. මම කොච්චර මෝඩ හාඳුරු කෙනෙක් වෙයිද මේ මිනිස්සු මං කියන ඕනි එකක් හරි කියලා පිළිගන්නවා. ආයි මට දැන් පුළුවන් ඕන කෙනෙක් එහෙට මෙහෙට කරවන්න. ආණ්ඩු වලට ලොකුම බලපෑම මට කරන්න පුළුවන්. මගේ page එකේම 18,000ක් ඉන්නවා. මොන මුලාවක්දනේ? මොන මුලාවක්ද ඒක? ඒක කොච්චර ලොකු මේ මනස්ගතයක අපිව හිර කිරීමක්ද?
මොකක් හෝ හේතුවක් මත අපි කියන කාරණාවල තථාගතයන් වහන්සේගේ ධර්මය කියලා දෙන හින්දා ඒව අහන්න කැමති මිනිස්සු මේක ෆලෝ කරනවා. හැබැයි එහෙමයි කියලා මම මේක පාවිච්චි කළා මම තනිකරම පටන් ගත්තොත් පොලිටික්ස් කරා. කාගේ හරි පක්ෂයක් හරි ව්‍යාපෘතියක් හරි ගොඩ දාන්න. මේ මිනිස්සු එක 10ක් නැති වෙලා යනවා. අපි අවබෝධ කරගන්න ඕනයි සමහර අයට පිරිස් ඉන්නවා ඒ සමහර විෂයන් හින්දා. දැන් මම දන්නවා බුද්ධ පුතුන් පේජ් එකට මිනිස්සු එන්නේ සරලව බුදුදහම මෙහි සාකච්ඡා කරන නිසා සහ හුවමාරු වෙන නිසා. මම මෙතන සරලව පොලිටික්ස් කතා කරන ගත්තොත් මේ මිනිස්සු ඉන්නේ නැහැ කියලා මම හොඳටම දන්නවා. මම මෙතන වෙන මොකක් හරි විකාර මතවාදයක් පතුරවන්න ගත්තොත් මිනිස්සු බලන්නේ නැහැ මේක. ලයික් කරමු මිනිස්සු අයින් වෙලා යනවා. අපි කැමති නැහැ කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ අපි කාගෙත් වටා යම් පිරිසක් එක්ක සංසාරික හේතු වලට එක්ක මේ ලෝකෙ මොකක් හරි අපේ තියෙන හැකියාවක් කුසලතාවයක් ආකර්ෂණයක් මොකක් හරි හේතුවකට අපි වටා යම් පිරිසක් ඉන්න පුළුවන්. ගැවසෙන්න පුළුවන්, රැඳෙන්න පුළුවන්. හැබැයි ඒක මත පදනම් වෙලා අපි මොන හේතුවක් නිසාවත් අපේ මනස මානයකින් මුසපත් කරගත යුතු නෑ. ඒක කරගන්න එපා. හානි කරයි. මං කියන්නේ එළියේ පිරිස් නෙමෙයි. අපේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ නම් තමන්ට දරුවෝ ගොඩක් ඉන්නවා කියන එක මතවත්. තමන්ට තමන්ගෙම කියලා දරුවෙක් ඉන්නවා කියන එක මතවත්. උමතු වෙන්න එපා කියලා. පුත්තා මත්ති ධනං මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට පුත්තු ඉන්නවා, මට දරුවෝ ඉන්නවා, දූල පුතාලා මට ඉන්නවා කියන කෙනෙක් අදහස්. යම් කිසි කෙනෙක් එහෙම හිතුවොත් එයා අනුවන මිනිස්සෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අත්තාහි අත්තනෝ නාතෝ නැත්තම් අත්තාහි අත්තනෝ නත්ති. තමන්ටත් තමන් නැතිනම් කුතෝ පුත්තෝ කුතෝ ධනංනේ. කුතෝ පුත්තෝ කුතෝ ධනං. මොන ධනයක්ද මොන දරුවෝද? ඇත්තම කාරණේ තමයි කොච්චර පිරිවර හිටියත් මම ලෙඩ වෙච්ච වෙලාවට කායිකව දැනෙන වේදනාව කාටවත් බෙදා ගන්න පුළුවන්ද? කිසිම කෙනෙකුට බෑ. කොච්චර පිරිවර හිටියත් මාව වයසට යන්නේක නවත්තලා දෙන්න ඒගොල්ලන්ට පුළුවන්ද? බෑ. කොච්චර පිරිවර හිටියත් මගේ මරණය වළක්වලා දෙන්න පුළුවන් කෙනෙක් ඒ පිරිස අතර ඉන්නවද? කොච්චර පිරිවර හිටියත් මට ප්‍රිය දේ පමණක් මේ ජීවිතේ පුරාම මුණගස්සන්න පුළුවන් අය ඉන්නවද? අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපිට ඉන්න නම්බර්ස් ගන්න කියන එක. ඒකෙච්චර වැදගත් කාරණයක් නෙමෙයි. ඒක වැදගත් කාරණයක් නෙමෙයි. අපි ඒ නම්බර්ස් ප්‍රමාණය මත පදනම් වෙලා මෙච්චර ඉන්නවා අපිට පිරිසක් කියලා අනවශ්‍ය උමතුවක් අපේ ජීවිතේ හදාගන්න හොඳ නැහැ. අපි තේරුම් ගන්න ඕන දේ මේ පරිවාර සම්පත්තිය කියන එක විවිධ කාරණා මත අප වටා එක්රොක් වෙන එකක්. එක්රොක් වෙන එකක්. පිරිවර කියන එක විවිධ කාරණා. එකක් සංසාරේ පින් කරපු බව. පුබ්බේච කත පුඤ්ඤතා. ඒ කියන්නේ පෙර පින් කරලා තියෙන අය පින් කරද්දී තව අයව සහභාගී කරවාගෙන කරලා තියෙනවා නම් ඒගොල්ලෝ කරන ඕනම කටයුත්තකට සසර ගමනේ පිරිස එකතු වෙනවා කියලා බුදුදහමේ ඉගැන්වීමක් තියෙනවා. දැන් අපේ සුරංජි මහත්මයාත් යාළුවෙක් හරි කරගෙන ආවේනේ. එහෙම හිතනවනේ පින්කමට මේ යාළුවා අරන් යන්න ඕන.
තව පුළුවන් අයට කතා කරනවා. පුළුවන්ද අපි බණක් දේශනා කරනවා. යමුද බණ අහන්න. පන්සලේ සිල් ගන්න යමුද එහෙම පින්කම් කරනකොට ඔබතුමන්ලා තව කීප දෙනෙක් හරි සම්බන්ධ කරගන්න බලනවා. මේ හරි කාර්ය බහුලයි. ඒ වුණත් එතකොට මේ පිරිස් සම්බන්ධ කරගෙන යහපත් කටයුතු කරපු අයට තමන්ගේ ජීවිතයේ යහපත් කටයුතු කරගෙන යද්දී ඒ පිරිස් නැවත නැවතත් එකතු වෙනවා කියලා පිළිගන්නවා. දැන් ඔය සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්කම 500 නමක් නිතර උන්වහන්සේත් එක්කම බණ භාවනාවල චාරිකාවල යෙදিলা තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ඔය 500 සාසරේ කල්ප ගානක් සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්කම පුහුණු වෙච්ච අය කියලා. එහෙම එක එක සායනහන්සලට එක එක කණ්ඩායම් ඉඳලා තියෙනවා. ඒකට පින් කරපු අය. ඕකේ අනිත් පැත්තක් තියෙනවා. එකටම පව් කරපු අය. ඒගොල්ලොත් අපායේ ඉපදුනත් තිරිසන්නු අතර ඉපදුනත් නිරිසත්වය අතර ඉපදුනත් එක්කම රංචුවේ තමයි. ඒගොල්ලෝ හරි ඉක්මනට යාළුවෝ වෙනවා. හරි ඉක්මනට අර කුණු වලට කුණු එකතු වෙනවා කියන්නේ. ඒ වගේ පුදුම මේ අපූර්ව විදියට නරක වැඩ කරන අයට අයහපත් වැඩ කරන අයටත් හරියට පිරිස් එකතු වෙනවා. මොකද මේ හොඳ වැඩ කරන අයට පිරිස් එකතු වෙනවට වඩා ඉක්මනට නරක වැඩක් කරන අයට පිරිස එකතු වීමට තියෙන ඉඩකඩ මනෝවිද්‍යාත්මකව සලකලා බැලුවත් වැඩි. හේතුව හැම මිනිස්යාගේම මනසේ කළු සිතුවිලිනේ වැඩි. එතකොට කළු සිතුවිලි බහුල තව තැනකට ගිහිල්ලා Tamanට එකතු වෙලා ඉන්න එක ලේසි. තව සරලව කිව්වොත් ලංකාවේ ඉන්න මැරයෝ ඝාතකයෝ තට්ටි හොරු තක්කඩියෝ කොහොමද මේ ඇමතිලා හෝ මන්ත්‍රීලා වෙන්නේ කියලා හිතන්න. කියන්නේ බහුතරයක් මිනිස්සුන්ගේ ඇතුලේ ඉන්නේ ඒ සතා තමයි. බහුතරයක් මිනිස්සු හිතනවා හොඳින් හෝ නරකින් තමන්ගේ වැඩේ කරගන්න ඕනේ කියලා. ඉතින් අර එහෙම කරන මිනිහෙක් දැක්කම උඩින් බොරුවට බයිනවා. නැත්තන්නේ රට්ටම කන්නේ මෙව්ව තමයි. හැබැයි හැම ඡන්දයක්ම දිනනවා. ඉල්ලන ඡන්දෙ දිනනවා. කොහොමද එහෙම වෙන්නේ කියලා බැලුවොත් නිරීක්ෂණය කරොත් කියන්නේ ඒගොල්ලොන්ගේ මනස සමානයි. ඒ කියන්නේ අර ඊටාම ත්‍රාඩ දේශපාලඥයා සහ ඒ පුරවැසියාගේ මනස හරි සමානයි. ඒගොල්ලෝ එළියට මොන කතා පැවැත්වුවත් යටින් ගිහලා ගහලෙන ඡන්දයක්. යට යත් එක්ක යාළු. මේක සංකීර්ණ දෙයක්. මේකට මිනිස්සු උටින් මේක කිව්වොත් එහෙම තර්ක කරනවා කෙස් පැලෙන්න නෑ අපි විරුද්ධමයි කියලා. හැබැයි කොහොමද එනන් දිනන්නේ? ඔබ බලන්න ඝාතකයෝ දිනනවා. උන්ටම දන්නවා තමන්ගේ මුළු ගම්මානෙම විනාශ කළේ කසිප්පු වලින් මේ මිනිහා කියලා. කුඩු ගෙනාවේ මේ මිනිහා කියලා. ගංජා ව්‍යාපාරයේ යට ඉන්නේ මේ මිනිහා කියලා. බාර් දාලා තින්නේ මේ මිනිහා කියලා. වෙනත් අපචාරවල ප්‍රධානියෙක් මෙයා කියලා. හැබැයි එයා සමාජයේ ඉස්සරහට යනවා. කොහොමද? ඒ තමයි බහුතරයක් අපි කාගෙත් ගාව තියෙන්නේ. බහුතරයක් තාම දුර්වර්ණ අපිරිසිදු අයහපත් සිතුවිලි. වෙද මහත්තයෙක් ඡන්ද ඉල්ලන්නකෝ. ඉවරයි. තාම හොඳ වැදගත් ගුරුතුමියක් ඡන්ද ඉල්ලන්නකෝ. දෙන්නේ මම පිස්සුද දන්නේ මේ මිනිස්සුන්ට මේ ඡන්ද ඉල්ලන්න යන්නේ කියලා බයිනවා. ඒක තමයි කාරණේ. කියන්නේ හොඳ කියන එක එහෙම බලවත් කරන්න මිනිස්සු ස්වයංව එහෙම කැප වෙන්නේ නැහැ. එහෙම කැප වෙනවා නම් ඒක
ලොකු ආයාසයකින් තමයි සමාජ වෙන්නේ. ඒකයි යහපත් වැඩවලට හරි අඩු පිරිස. හරි අඩුයි. ඒ කියන්නේ ඒක දැන් අපි කියමුකෝ මෙහෙම. මියුසිකල් ෂෝ එකක් පැවැත්වුවා. ඒකට පිරිසට එකතු වෙන එක හරි ලේසියිනේ. ඒ රසවින්දනය කියන එකට කැමති සත්වය අපේ ඇතුළේ ඉන්නවා. නේ? අපි කාගෙත් ඇතුළේ ඉන්නවා. ඒක මේ සිල්වත් මිනිහාගේ ගාවත් ඉන්නවා, සිල්වත් නැති මිනිහා ගාවත් ඉන්නවා. ඒ රසවින්දනයට අදාළ සතා ඉන්නවා. එයා ටක් ගාලා යනවා තෙන්ට. හැබැයි ඒ පිට්ටනියම පිරිතක් සූදානම් කරන්නකෝ. ගාමේ ඉන්නනේ ඇවිද ගන්න බැරි අත්තම්මලා ටික හවස 5 විතර ඉඳලා ඉඳී. ඉතින් 20ක් 30ක් නේ. 10 12 වෙනකන් ඔය ටිකක් ඉඳී. ඊට පස්සේ හාමුදුරුවෝ ස්පීකරේ අයිති මිනිහා විතරයි ඉතුරු වෙන්නේ නේ. ඒ කියන්නේ අපේ මේ මනස කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒක මේ යහපත්තේට ගිහිල්ලා එකතු වෙන්න දායකත්වයක් දක්වන්න හැමතිස්සෙම මේ හිතනවා. දැන් ඒකට හිතන ගොඩාක් හිතනවා මිනිස්සු. කවුරු හරි හොඳ වැඩක් කරන එකකට දායකත්වය දෙන්න කලින් කොච්චර තර්ක කරනවද? ඕක හොඳමද? ඕක යට මොකක් හරි නැද්ද? පෙනඩෝල් බොනකොට හිතනවානේ මේ මිනිස්සු මේ සයිඩ් ඉෆෙක්ට්ස් ගැන. කසිප්පු බොනකොට හිතන්නේ. තේරෙනවද කියන්නේ? කසිප්පු බොන මිනිහා, රක්කු බොන මිනිහා, සිගරට් උරන මිනිහා ගංජා ගහන එක අහන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් ගැන. හැබැයි මේ ෂුගර් වැඩි වුණාම දුන්නොත් මෙට්ෆෝමින් එකක්. මේ ડોක්ටර් මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද දන්නේ නැහැ නේද? කියලා දොස්තරගෙන් අහනවා සයිඩ් ඉෆෙක්ට්ස් ගැන. එච්චරට සැලකිලිමත් වකුගඩුවට මොකද වෙන්නේ කියලා. මේක තේරුම් ගන්න. මේ තමයි මනුස්ස సంతානෙ. මේක මේ කාගේවත් අර පුද්ගලයාගේ වැරද්ද මේ පුද්ගලයාගේ වැරද්ද කතාවක් නෙමෙයි. මේ තමයි මනුස්ස సంతානෙ. මිනිස්සුන්ට හරි ලේසියෙන් අයහපත්තේට රංචු ගහන්න හරි ලේසි. හැබැයි හොඳ දේ හැම තිස්සෙම සැක කරන මිනිස්සු. සත්‍ය සැක කරනවා. ඒකනේ ජීසස්ටනේ 10ද 12ද නීතිය කියන්නේ. මරණකම් සුළු පිරිසයි. ගෞතම බුදුහාමුදුරුවන්ට අපි ඇත්තටම දන්නේ නැහැ නේද පුගා. මං හිතන්නේ නැහැ එහෙම කෝටි ප්‍රකෝටි ගාණක් හාමුදුරුවරු ඒ බුදුහාමුදුරු ජීවමාන කාලේ ඉන්න ඇති කියලා මට ඒක හරි අමාරුයි හිතා ගන්න. මොකද හේතුව එහෙම සත්‍යයට එහෙම එකතු වෙන්නේ නැහැ මිනිස්සු. ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපේ දිහා බැලුවට පස්සේ හිතෙන්නේ එහෙම ඉතින් මේ ලක්ෂ ගණන් එක සැරේට ඇවිල්ලා මේකේ පිරෙන්න විදියක් නැහැ කියලා එක පැහැදිලි. ඊට වැඩිය නිගණ්ඨනාථ පුත්තට ඉන්න ඇති කියලා හිතෙනවා. මොකද සාමාන්‍යයෙන් එහෙමයි. පුත්‍රජානන් වහන්සේ සරණ ගියපු ශ්‍රද්ධාවන්ත විශාල පිරිසක් ඉන්න ඇති. නමුත් ලක්ෂ කෝටි ගණන් ඒ බුදුහාමුදුරුවෝ සත්‍ය කියලා දෙනකොට ඒකට සාදු කිව්වනම් ඒ බුදුරජාණන් වහන්සේත් එක්කම සසරේ පාරමී පුරාගෙන ආපු ඔක්කොම ඒ වෙලාවෙ ඉපදිලා ඉන්න තිස්තිරම. එහෙම නැත්තම් සත්‍යයට එහෙම එකතු වෙන්නේ නැහැ මිනිස්සු. මිනිස්සු එහෙම එකතු නැහැ සත්‍යයට. මිනිස්සුන්ගේ හිත වැඩිපුර එකතු අයහපතේට. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕන මේ පරිවාර සම්පත්තිය කියන එක ඒක හොඳ අයටයි නරක අයටයි දෙගොල්ලටම ලැබෙනවා. දෙගොල්ලටම ලැබෙනවා. පිරිස එකතු වෙන්නේ හොඳ වුණොත් විතරමයි කියලා එකක් කීයටවත් හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. තාම නරක අයටත් වැඩිම පිරිසක් ඉන්න පුළුවන්. හැබැයි වැඩිම පිරිසක් ඉඳිය පමණින් ඔබ හිතන්න යන්න එපා කවදාවත් එතන තියෙන්නේ හොඳම දේ කියලා. වැඩිම පිරිසක් අනුමත කළ පමණින් ඒක හොඳම දේද? එතන තියෙන සාරය මොදනේ?
පිරිස වැඩි වෙන්න පුළුවන්. පිරිස වැඩි වුණු පමණට එතන සාරයම තියෙනවා කියන්නේ කොහොමද? පිරිස අඩු වුණු පමණට යම්කිසි තැනක අසාරයමයි තියෙන්නේ, අයහපත් දෙයමයි, බොල් දෙයමයි තියෙන්නේ කියන්නේ කොහොමද? එහෙම කියන්නේ කොහොමද? සමහර විට සත්‍ය වෙනුවෙන් දස දෙනෙක් අමාරුවෙන් එකතු වෙද්දී අසත්‍යයට ලක්ෂයක් එකතු වෙනවා. අසත්‍යයට ලක්ෂයක් එකතු වෙනවා. සත්‍ය එක්ක එහෙම මිනිස්සු හිටගන්නේ. යහපත එක්ක එහෙම ලේසියෙන් මිනිස්සු හිටගන්නේ. හිටගත්තොත් හිටගන්නේ ඒකට බලය තියෙනවා කියලා පෙනුනොත් විතරයි. යහපත සමග මිනිස්සු බහුතරය හිටගන්නේ, සත්‍ය සමග මිනිස්සු බහුතරය හිටගන්නේ බලය මත. බලය තියන්නේ ඒකට කියලා පෙනුනොත් ඒක එක්ක හිටගන්න. නැතු සත්‍ය හින්දා නෙමෙයි, බලය හින්දායි හිටගන්න. ඇයි කියලා ඇහුවොත් මේ වෙලාවේ ඒකෙන් වගේ ගොඩ යන්න තියෙන්නේ. මිනිස්සු කපටි. මිනිස්සු පුදුම කපටි එතෙන්දී. මේක හොඳට ජීවිතය අවබෝධ කරගමු අපි. අපි මේවා තේරුම් අරන් ඉන්න එකත් සැනසෙල්ලක් නේ. අපි දැනගෙන ජීවත් වෙන එතකොට. එතකොට අපිට මිනිස්සු හිටියත් එකයි නැතත් එකයි කියන තැනට එන්නේ එතකොට. මේවා තේරුණාම ඉන්නේ දෙන්නද 500ද 1000ද එක්කෙනෙක්වත් නැද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. ඒව නම්බර්ස් විතරයි. වැඩක් නෑ ඒව එකක්වත්. ඒකනේ කිසිම මේ මහරහතන් වහන්සේ නමකට අසහනයක් දැනෙන්නේ නැති හුදකලාව තුල. හුදකලාව තුල රහතන් වහන්සේලා කාටවත් අසහනයක්, අතෘප්තියක්, කලකිරීමක් දැනෙන්නේ බය හිතෙන්නේ නැහැ. තනියෙන් ඉන්නකොට බය හිතෙන්නේ නැහැ. ගොඩක් මිනිස්සු තනියෙන් ඉන්න හරි බයයි. හරි බය තනියෙන්. හරි බයයි. මේ බය තියන්නේ කෙලෙස් සහිත සත්වයට. හැමතිස්සෙම යාට ඕන තමන්ගේ මනසට සමාන කවුරු හරි. අපේ මනස දියුණු කරගන්නවා කියන්නේ කොතෙන්ට එන එකටද? මිනිස්සු ඇතුව ඉන්නත් පුළුවන් වෙන්න ඕන, නැතුව ඉන්නත් පුළුවන් වෙන්න ඕන. පිරිස එක්ක ඉන්න පුළුවන් වෙන්නත් ඕන, පිරිසක් නැතුව ඉන්න පුළුවන් වෙන්නත් ඕන. එතන තමයි දියුණුව කියන්නේ. එතෙන්දි පිරිස හිටියා කියලා අධිමානයක් හදාගෙන උමතු වෙන්න යන්නෙත් නැති. පිරිස අඩුයි මට නෑ කියලා හීනමානයක් හදාගන්නෙත් නැති මිනිස්සෙක් බවට ඔබට පත් වෙන්න පුළුවන් නම් එතන තමයි ඔබේ සාර්ථකත්වය තියෙන්නේ. එතන තමයි ඔබේ ජයග්‍රහණය තියෙන්නේ. එතනදී ඔබට විශාල ආත්ම තෘප්තියක් අත්විඳින්න පුළුවන්. විශාල ආත්ම තෘප්තියක්. එතකොට ඔබ තාම මේ සාර්ථක ජීවිතයක් මේ ලෝකෙත් ගත කරයි, තෘප්තිමත්ව. මම යෝජනා කරනවා මොන හේතුවක් නිසාවත් පිරිස හින්දා නම් උමතු වෙන්න එපා. ඔය පිරිස ඉන්නේ ඔබගේ ගාව බලය තියෙනකන් විතරයි. බලය තියෙනකන් ඔබ කියන්නේ බොරු වුණත්, ඔබ කරන්නේ බොරු වුණත් ඔබත් එක්ක මිනිස්සු ඉන්නවා. බහුතරය. නේද? එක මතක තියාගන්න. බහුතරය ඔබත් එක්ක ඉන්නවා. ඔබ කරන්නේ ඇත්ත වුණත් බොරු වුණත් බලය තියෙනවා. ඔබට බලය නැත්නම් ඔබ ඇත්ත කිව්වත් මිනිස්සු ඔබත් එක්ක නැහැ. ඒක යථාර්ථය. ඒක තමයි ඇත්ත. අපි කියමුකෝ ඔබගේ සත්‍ය වූ දෙයටම, ඔබගේ උසස් ප්‍රබුද්ධ ජීවිතයත් එක්කම දරුවෝ, නෑදෑයෝ, යාළුවෝ එහෙම ගැට ගැහිලා එකතු වෙලා ඉන්නවා කියලා හිතන්න. ඒත් ඔවුන් නිසා මත් වෙන්න යන්න එපා. ඔවුන් නිසා උමතු වෙන්න යන්න එපා. මොකද ඔවුන් කවුරුත් සුසානය ගාවට පමණයි එන්නේ. හම්බ කරපු සල්ලි නම් ගෙදරම නවතින. අර්ථාග්‍රහේ නිවර්තන්තේ. හම්බ කරපු හැම සතයක්ම ගෙදර නවතින. සුසානේ මිත්‍ර බාන්ධවක්, නෑදෑයෝ, මිත්‍රයෝ,
කවුරුත් සුසාන භූමිය දක්වා පමණක් පැමිණෙනවා. අපිත් එක්කෙන්නේ සුකෘතං දුෂ්කෘතං, කරපු හොඳ සහ කරපු නරක. එපමණයි. හොඳ කරලා තිබුණා නම් ඡායාව අනපායිනි හෙවණැල්ල වගේනවා. නරක කරලා තිබුණා නම් චක්කංව වහතෝ පදං කරත්ත රෝදය වගේනවා. කරත්ත රෝදය වගේනවා. ඒ නිසා වග වෙන්න ඕන හිතට, චේතනාවට, චේතනාවන් මුල් වෙලා කරන කර්මවලට, ක්‍රියාවලට. මොකද ඒ ප්‍රතිඵලයට අපිට වග කියන්න වෙනවා. ඒ ප්‍රතිඵලයට අපි වග කියන්න ඕන. අපි ගොඩක් වෙලාවට අපේ හිතට වග කියනවා වෙනුවට, හෘදය සාක්ෂියට වග කියනවා වෙනුවට වටේ පිටේ ඉන්න අයට තමයි වග කියන්නේ. නෑ. ඔබ වග වෙන්න ඕන ඔබේ හෘදය සාක්ෂිය ගැන. එකට ජීවත් වෙන අය සමහර විට ඇත්තටත් ඔබට සත්‍ය වශයෙන්ම කරුණු කාරණා තේරුම් අරගෙන ප්‍රශංසා කරනවා, නින්දා කරනවා. සමහර විට සත්‍ය වශයෙන් කිසිම දෙයක් තේරුම් නොගෙන ප්‍රශංසා කරනවා, නින්දා කරනවා. ඒගොල්ලන්ට වග කියන්නේ මොකටද? ඒගොල්ලන්ට වග කියන්න ඕනේ නැහැ. හෘදය සාක්ෂියට වග කියන්න. අර සියල්ලන්ගෙන් ගැලවුණා. අපිට අපේ හෘදය සාක්ෂියෙන් ගැලවෙන්න බෑ. අපි ඇත්තටම වරදකරුවනා. අපි කරන කර්මයට අපේ චේතනාවක් මුල් වුණාද? ඒ චේතනාව මත පදනම් වෙලා අපි කරපු කර්මයේ විපාකවලට අපිට වග කියන්න වෙනවා. එහින්දා පිරිස් බලය එක ඉන්නවනම් හොඳයි. ඉන්නවනම් හොඳයි. එක වාසනාවක්, හොඳ දෙයක්. ඒත් ඒ කා මතවත් මුස්පත් නොවී ඉන්න. ඒ කවුරු මතවත් වසඟ නොවී ඉන්න. පරිවාර මදයෙන් මත්වෙච්ච මිනිස්සු ඕන දෙයක් කරන්න යන. ඕන දෙයක්. මේක රාජ්‍ය පාලකයින්ට ඔය ඕන කෙනෙකුට මේක හරි වැදගත් පණිවිඩයක් මේක. අද ත්‍රිවිධ හමුදාව වර්තමානයේ ඉන්න රාජ්‍ය පාලකයෝ එක්ක ඉන්නවනේ පොලිසිය. හැබැයි හෙට ඉන්නේ ඊළඟ ආණ්ඩුව එක්ක. එතකොට අද ඉන්න අය ගැන මත් වෙලා වැරදි කරන්න හොඳ නැහැ. හෙට ඒ මිනිස්සුම අපිව කුදලාගෙන යන්න එන්න පුළුවන්. ඒකනේ යථාර්ථය. ඒ තමයි යථාර්ථයේ ජීවිතය. ඒ නිසායි අපි වඩා බුද්ධිමත්, ප්‍රඥාවන්ත, දුරදක්නාසලු නුවණකින් කටයුතු කරන කොච්චර පිරිස හිටියත් ඒ පිරිස අවභාවිත කරන්නේ නැති, නීතිගරුක සහ සදාචාරාත්මක සීමාව තුළ ඒ අය එක්ක කටයුතු කරන අයවලුම් බවට අපි පත්විය යුත්තේ මේ යථාර්ථය නිසා. මේ යථාර්ථය නිසා වැරදියට පාවිච්චි වෙන්න හොඳ නැහැ. වැරදි කරන්න හොඳ නැහැ. නීතිය සීමාව, යුක්තිය සීමාව, සදාචාරයේ සීමාව අපි රකින්න ඕන. තරුණ පුතාලා දූලා බණ අහන්න නිසා යම් ප්‍රමාණයක් මම ඒ දූලා පුතාලට කියන්නේ ඔයගොල්ලන්ට ඔය කණ්ඩායමක් එක්ක යනකොට එන උමතුවෙන් පරිස්සම් වෙන්න. මොකද ඒකෙදී ගොඩාක් අය කණ්ඩායමක් එක්ක යද්දී අපි දකිනවා මේ කාන්තාවක් ගෑනු ළමෙක් ගියොත් සමහරු අමුතු හැසිරීම්, විකාරරූපී හැසිරීම් වලට ඒ වෙලාවේදී යනවා. පිරිමි සම්බන්ධවත් කාන්තාව සම්බන්ධව. රංචු එක තනියෙන් ඉන්න වෙලාවට මීයා වගේ යනවා බයිගුල්ලෙක්. නේ? අපි දැකලා තියෙනවා එහෙමයි. තනියෙන් ඉන්නලාට මීයක් වගේ. ඔය දුවනවා.
බය ගැහෙනවා. හැබැයි රංචුව ආපු ගමන් එන ඔළුවට අමුතු දේවල් කියන්න. එහෙම හැසිරෙන්න එපා. ඔබට පිරිස ගොඩක් ඉන්න වෙලාවේ ඔබ කාන්තාවකට ලබා දිය යුතු ගරුත්වය ඔබ ලබා දෙන කෙනෙක් වෙන්න. දරුවෙකුට ලබා දිය යුතු ගරුත්වය ඔබ ලබා දෙන කෙනෙක් වෙන්න. කාන්තාව ගොඩක් එකතු වෙච්ච වෙලාවක පිරිමියෙකුට අවමන් කරලා දාන්න පුළුවන්. අන්න ඒ වෙලාවේ ඔබ පිරිමියෙකුට මිනිස්සෙක් ලෙස ලැබිය යුතු ගෞරවය ලබා දෙන කෙනෙක් වෙන්න. එහෙම කාන්තාවක් වෙන්න. රංචුවක් වට වෙලා තමන් වටේ ඉඳිද්දී මිනිහෙක් අයහපත් වෙනවා නම් ඒ තුට්ටු දෙකේ මිනිහෙක්. එහෙම ගැහණිය තුට්ටු දෙකේ කාන්තාවක්. ඒක මතක තියාගන්න. එහෙනම් තමන් තනියෙන් ඉඳිද්දී එහෙම පෙන්වන්න ඕන. නෑ. පිරිස එක්කව වෙච්ච ගමන් අමුතු හැසිරීම් පෙන්වනවා. එහෙම වෙන්න එපා. අපි ඉන්නේ ටික කාලයයි. හෙට වෙනකොට අපි ජීවතුන් අතර නැති වෙන්න පුළුවන්. ඔබ මම අපි ඕන කෙනෙක්. ඇයි අපි එහෙම වෙන්නේ? ඇයි අපි එහෙම නරක මිනිස්සු වෙන්නේ? හොඳට හිතන්න. ජීවිතේ කෙටි. ජීවිතේ කෙටි. මරුණම ඔය කවුරුත් එන්නේ අපිත් එක්ක යන්න. තනියම යන්නේ. ආවෙත් තනියම නිර්වත්ව කැතකුණු පෙරාගෙන හිස් හතින් යන්නෙත් එහෙමයි. කළ පින් කුසල් පමණයි, පව් අකුසල් පමණයි අරන් යන්නේ. ඒ ඉන්න මේ අවුරුදු 50ට හරි 60ට හරි 70ට හරි ඔය වටේ ඉන්න අය නිසා සසර ගමනේ කඳුළු සලසලා විඳවන්න වෙන දේවල් නම් කරන්න එපා. එතෙන්ට නම් ඔබ වැටෙන්න එපා කියලා මම යෝජනා කරනවා. මොකද බුදුදහමෙන් උගන්වන ඒ වටින මඟ පෙන්වීම හරියට යම්කිසි කෙනෙක් තේරුම් ගත්තොත් මැරිච්ච දවසට ගොඩක් අය ඉඳී. මැරිච්ච දවසට ගොඩක් අය ඉඳී. පිරිස ඉඳිද්දි බලය තියෙද්දි අයහපත් වෙච්ච මිනිස්සු ඉන්නව නේද? මිනියට කරගහන්න නැහැ කෙනෙක්. මල ගෙදරට ඇවිල්ලා යන්න කෙනෙක් එන්නේ නැහැ. සතුටු වෙනවා. මැරිලා කියලා දැනගත්තා. එහෙම වෙන්න එපා. පිරිස් මදයෙන් උමතු වුණාම අපි මැරෙන්න යනවා කියලා දැනගත්තට පස්සේදී අනේ හොඳයි කියන තත්ත්වයට මිනිස්සුපත් වෙනවා. මතක තියාගන්න අපේ උමතුවෙන් පීඩා විඳින මිනිස්සු ඉන්න පුළුවන්. සමහර ගෙදරක තාත්තා කෙනෙකුගේ හැසිරීම යට යාළුවෝ ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා. අම්මා කෙනෙකුගේ හැසිරීම මට නෑදෑයෝ ඉන්නවා, යාළුවෝ ඉන්නවා. මට බැරි දෙයක් නෑ, මට ඕනේ නෑ මේ ගෙදර අය කියලා එහෙම හිතලා කටයුතු කරන අය අපි දැකලා තියෙනවානේ. එයාලා ලෙඩ වුණාම ඒගොල්ලෝ මරණයටපත් වෙන්න යනකොට අන්තසරණ වෙනවා. අර ඉඳපු කණ්ඩ ඉඳපු බොණ්ඩ ඉඳපු පාටි දාන්න ඉඳපු කවුරුත් නැහනේ. කවුරුත් නැහැ. ඒ ඔක්කොම මගහැරලා ගිහිල්ලා. ඒ ඔක්කොම පලා ගිහිල්ලා. එතකොට එක තමයි මේ ලෝක යථාර්ථය. මේ ලෝකේ සත්‍ය එක. එකෙන් කියනවාද ඔබට කවුරුත් ආශ්‍රය කරන්න එපා, වැඩක් නැහැ මේ මිනිස්සු නෑ ආශ්‍රය කරන්න. මාත් බොහෝ අය ආශ්‍රය කරනවා. ගිහි පැවිදි ඕන කෙනෙක්. ඒ ආශ්‍රයට කතා බස් කරන්න. එහෙම ભેද තියෙන්න බෑනේ. ඕන කෙනෙක් ආශ්‍රය කරන්න. ඕන පිරිසක් එක්ක. බුදුරජාණන් වහන්සේ දිව්‍ය පිරිස එක්ක, බ්‍රහ්ම පිරිස එක්ක, මනුෂ්‍ය පිරිස එක්ක, යක්ෂ, නාග ඔය ඕන පිරිසක් එක්ක භාග්‍යවතුන් වහන්සේ කටයුතු කරා. උනේ ඒ කිසිවෙකු තමන්ගේ ජීවිතේ කරගත්තේ නැහැ. ඒ කිසිවෙකු මත තමන්ගේ මනසට වහල්කමක් ඇති කරගත්තේ නැහැ. උන්වහන්සේ නිදහස් වෙලා ඒගොල්ලෝ ආශ්‍රය කළා. අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිරිස එක්ක ඉන්න, එහි මුසපත් නොවි. පිරිස එක්ක ඉන්න, ඔළුවේ තියාගන්න නැතුව.
පිරිසෙන් මත් වෙන්නේ නැතුව, පිරිස නිසා උමතු වෙන්නේ නැතුව සරලව හිතන්න. අද මගේ දේශනාවක් දවල් කීයට කිව්වත් රෑ කීයට කිව්වත් සජීවීව ඇවිල්ලා මිනිස්සු 100ක් 200ක් අහගෙන දවසක් දෙකක් යනකොට 10-12000 සමහරට 20-30000 සමහර දේශනා ලක්ෂ ගණන් අහනවා. ඉතින් ඕකට මත් වෙනවා නම් කොච්චර මෝඩයිදනේ. හෙට දැන් අලුත් තාක්ෂණයට අනුව ගත්තොත් ඉස්සර නම් ඡායාරූප විතරනේ ඔළුවට ඇඟට බට් කරන්න පුළුවන්. දැන් අලුත් තාක්ෂණයේ නිර්මාණය වෙලා තියෙන හෙට පුළුවන් මම වගේම වීඩියෝ එකක් නිර්මාණය කරන්න. මගේ හඬම මගේ රූපෙම හැබැයි ඒගොල්ලන්ට ඕන ටික කියන. දැන් ඒ වගේ ඒවා රුසියාවේ යුක්‍රේනයේ ගොඩක් යනවා මේ දවස්වල. යුද්ධෙත් එක්ක ඒ වගේ නිර්මාණ නෑ කරනවා. මේ ප්‍රකාශන කරනවා දැන් අපි ඉවරයි. පරදිනවා හෝ පෙරදුනා යටත් කරගෙන ඉවරයි. මේ පණ පිටින් කතා පවත්තන ඒවා දානවා. හැබැයි ඔක්කොම නිර්මාණ. ඒවා නිර්මාණ කියලා එළි වෙනකොට වෙන්න තියෙන ගොඩක් ඒවා වෙලා ඉවරයි. පුටින් වගේම කතා කරන්න හදන්න පුළුවන් වෙන ඩමීස් දැන්. මම වගේම මේ රූපෙන්ම මේ හඬින්ම කතා කරන්න නිර්මාණය කළ හැකි දේවල් අද තාක්ෂණය එතෙන්ට ගිහින් තියෙනවා. හෙට කවුරු හරි බලගත්තු සතුරුකමකදී මා පිළිබඳව ඇති කරගන්න මේ විදියම ස්වභාවයකින් රූපකින් හඬකින් වැරදි දෙයක් කිව්වොත් හෙට ලයිව් ආවොත් සාදු සාදු කියන්න නෙමෙයිනේ. හොඳ සිංහලෙන් අහගන්න පුළුවන් වේ මට. ඉතින් අද සාදු සාදු කියන එකට බොහොම පිං තෙරුවන් සරණයි කියලා පින් දෙනවා ඇරෙන්න. හැමදාම සාදු සාදු හොයන්න ගියොත් නේ මෝඩ. ජීවිතේ ඔච්චරයි තේරුම් ගන්න ඕනේ. මේ පිරිස් ඕන එකක් తాවකාලිකයි. ඕන දෙයක් ටික කාලයයි. ඕන දෙයක් ටික කාලයයි. කාටත් ඉන්නේ ටික කාලයයි. කාටත් ලැබෙන්නේ ටික කාලයයි. ඒ తాවකාලික පරිසරය තුළ පුළුවන් තරම් කර්මයට කර්ම විපාකයටනේ චේතනාවට චේතනාව මුල් වෙලා කරන ක්‍රියාවන්ට සහ එහි ප්‍රතිඵලයට වග වෙලා ජීවත් වෙන්න. ඒ තමයි මේ දේශනාව ඔබට කියලා දෙන දේ. ඉතින් ධර්ම කරුණු දෙකක් කියන්න තරම් වෙලාව නෙමෙයි. හෝරාවකට ආසන්න කාලයක් ගත වෙලා තියෙන නිසා. ඉතින් තාම හොඳින් මේ වටින සංකල්පයනේ එක වාක්‍යයනේ වටින වාක්‍යය මොකක්ද? පිරිස් මදයෙන් මත් නොවීමුනේ. පරිවාර මදයෙන් මත් නොවෙමු කියන මාතෘකාව ඔස්සේ අපි බොහෝ දේවල් අපේ ජීවිතය සම්බන්ධව කතා කළා, සාකච්ඡා කළා. මේ සාකච්ඡාව ඇතුළේ කොතනකවත් මේ නිෂේධනීය අදහසක් ඇති කරේ නෑ ඔබට මේ කිසිම කෙනෙක් එක්ක ඉන්න එපා හෝ කිසි කෙනෙක් වැඩක් නෑ කියලා නෑ. ලක්ෂ ගාණක් එක්කත් ඉන්න පුළුවන් වෙන්න ඕන. තනියම ඉන්න පුළුවන් වෙන්නත් ඕන. ලක්ෂ ගාණක් එක්ක හිටියත් තනියම හිටියත් තමන්ගේ යහපත් දේ යහපත්ව පවත්ව ගන්න ඕන. තමන්ගේ අයහපත්කම් මතුවෙන්න ඉඩ නොදෙන්න ඕන. පිරිසෙහි උමතු වූවෙක්, වසඟ වූවෙක්, මුලා වූවෙක්, මුසපත් වූවෙක් නොවෙන්න ඕන. ඒක තමයි මේ දේශනාවේ හරය. ඒක තමයි මේ දේශනාවේ සාරාංශය ඔබට කියලා දෙන්න. ඉතින් අපි මේ දේශනාව අතරතුරේම ආරාධනා කරන ඔබ හැම දිනාටම ජපානයේ ජීවත් වෙන විශේෂයෙන්ම අපේ ආසන්න දිස්ත්‍රික්කවල ජීවත් වෙන ශ්‍රී ලාංකික ජනතාවට කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ආධිපත්‍ය හොබවන
පූජනීය හුරුළුනික වැවේ සුධම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ඒ වගේම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අම්පිටිය සද්ධාවාස ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතුව අපගෙත් මඟ පෙන්වීම සහභාගීත්වය ඇතුව සිද්ධ කෙරෙන වෙසක් සීල භාවනා වැඩසටහන වෙසක් පුර පසළොස්වක පෝය නිමිති කරගෙන ලබන ඉරිදා එනම් 8 වෙනිදා ඉරිදා දිනයෙහි කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේදී උදෑසන 8 ඉඳලා සන්ධ්‍යා යාමේ රාත්‍රී 7 විතර වෙනකම් පැවැත්වෙනවා. සිල් සමාදන් වීම, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන්, පිරිස් සජ්ජායනා, සත්බුදු වන්දනා පින්කම් සහ සන්ධ්‍යා යාමයේ මේ රටේ ජීවත් වෙන දරුවෝ තමන්ගේ හැකියාවන්ගෙන් නිර්මාණය කරගන්න වෙසක් පහන් කූඩු දල්වල තථාගතයන් වහන්සේ උදෙසා ලස්සන ආලෝක පූජාවන් සිද්ධ කරලා තමයි ඒ උතුම් පින්කම් මාලාව නිමා වෙන්නේ. ඉතින් උදෑසන 8 සිට රාත්‍රී 7 දක්වා කාලය තුල ආරාධනා කර සිටිනවා අපි ඒ උතුම් සීල භාවනා වැඩසටහනට, වෙසක් වැඩසටහනට, කනගව සුගත භාවනා මධ්‍යස්ථානයට ලබන ඉරිදා 8 වෙනිදා එන්නට කියලා. ඔබේ යාළු මිත්‍රාදීන්ට එය දැනුවත් කරන්න. කනගවා දිස්ත්‍රික්කයේ ටෝකියෝ චිබා ආදී ප්‍රදේශවල ඒ වගේම සයිතමා ගොම්මා ආදී පළාත්වල ජීවත් වෙන අයටත් ඒ උතුම් පින්කමට එන්න පුළුවන්. මොකද බොහොමයක් වෙසක් පින්කම් 15 වෙනිදා තමයි අනෙක් සේනාසනවල පැවැත්වෙන්නේ. ඒ නිසා ඔබ හැම දිනාටම 8 වෙනිදා පැවැත්වෙන මේ උතුම් පින්කමට සම්බන්ධ වෙන්නට කියලා මෙත් සිතින් යුක්තව සිහිපත් කරන ගමන් සද්ධර්ම දේශනාව සිද්ධ කිරීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් වුණා වූ සියලුම පුණ්‍ය ශක්තිය වී සුරංජි මහත්මාණන්ගේ නමින් අභාවයටපත් ආදරණීය පුංචි අම්මා ග්‍රේස්ලින් මාතාව සහ බාප්පා සුමනදාස ඒ දෙපළම නෙපින් අත්කර ගනිත්වා. ඊට අමතරව මියගිය පියාණන් වහන්සේලාත් නෙපින් අත්කර ගනිත්වා. ඔබ නමින් මියගිය ආදරණීය ඥාතිවරු දෙපළ ඇතුළු කොට සියලු ඥාතීන් මේ ධර්ම ශ්‍රවණමය, ධර්ම දේශනාමය, බුද්ධ වන්දනාමය, බුද්ධ පූජාමය තින්කුසල් අනුමෝදන් වී සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. සසර ගමනේ කවදාවත් සතර අපායකට නොවැටේවා. උපදින හැම ආත්මයකම ග්‍රේස්ලින් මාතාව සුමනදාස පියතුමා සත්පුරුෂ ඇසුරෙම, කල්යාණ මිත්‍ර ඇසුරෙම උපත ලබත්වා. ඉක්මන් භවයකදී මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියෝ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බල්ම ශක්තිය විශේෂයෙන් ආදරණීය මෑණියන් වහන්සේලා දෙපළට සුරංජි මහත්මයාගේ අම්මා ආයම්මේ තෙරේසා මාතාව, එම නෝනා මහත්මිනියගේ අම්මා KH ප්‍රේමවතී මාතාව ඇතුළු කොට සියලු දෙනා මේ පින් අනුමෝදන් වී, දෙවියන් මේ පින් අනුමෝදන් වී සියලු දෙනාට ආශිර්වාද කරත්වා. පණ පින්කම සංවිධානය කරපු ඔබතුමාටත්, ආපෝ මිත්‍රයාණන් ඇතුළු කොට සියලු දෙනාටත්, පූජනීය සේනාසනාධිපති හුරුළුනික වැවේ සුදම්ම ස්වාමීන් වහන්සේ, සේනාසනාධිකාරී පූජනීය අම්පිටිය සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත්, බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත් මේ සද්ධර්ම දේශනාවෙන් පින් අනුමෝදන් වන දෙවියෝ උපකාර කරත්වා, ආශිර්වාද කරත්වා. කරදර බාධක අපල උපද්‍රව සියල්ලක්ම දුරින් දුරු කරත්වා. සියලු යහපත සැනසී මුදා කරත්වා. ඔබ හැම දෙනාම දෙවියෝ ආරක්ෂා කරත්වා. තේ ආදරණීය මාතෘ භූමියත්, ලංකා රාජ්‍යත්, සියලුම පුරවැසියනුත් දෙවියෝ රකිත්වා. ලෝකයක් දෙවියෝ රකිත්වා. උතුම් දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට
මියගේ ග්‍රේස්ලින් පුංචි අම්මා සුමනදාස බාප්පා ඇතුළු ඔබේ මියගිය ඥාතීන්ට දෙවියන්ට මේ පින් අත්වේවා. උපදින හැම භවයකම අපිට සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සද්ධර්මය මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත්ත පින කුසලය පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති තී. ඔබ හැම දිනම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.